ආයිබෝවන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන උදා වී තිබෙන ඔක්තෝබර් මාසේ 31 වෙනිදා ඉරිදා දවස. මේ මාසෙට අපි හම්බ වෙන අන්තිම දවස. අද ඒ අතරේ ශෝක දිනයක් ලෙස නම් කරලා තියෙනවා. ඊ අපි අත්විඳි අවාසනාවන්ත පරාජයත් එක්ක අද බොහෝ දෙනෙකුට ශෝකයක් තමයි. ශෝක දිනයක් බවට පත් වෙලා විශේෂයෙන්ම ශෝක දිනයක් ලෙස නම් කරන්නට හේතු වෙන්නේ ඒ කාරණාව නෙමෙයි. අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ අද. ඒ නිසා තමයි අද ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කරන්නේ. ඒ අනුව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය කෙරෙන ආකාරය පිළිබඳව වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිබඳව අද සටහන් පුවත්පත් වල අපට දකින්නට පුළුවන්. අපි මෞබිම පුවත්පත බැලීමේදී මුල් පිටුවේම දකින්නට ලැබෙනවා වැලමිටියාවේ කුසල ධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද කොළඹ හා ගම්පහ මත්පැන්හල් වහලා කියලා වාර්තා කරනවා. ඊළඟට අපි බලමු අනිකුත් පුවත්පත්වල මුල් පිටුවලම ආදාහන පූජෝත්සවය පිළිබඳව හෝ එහෙම නැත්නම් කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිබඳව වාර්තා පළ වේද කියලා අපිට දිවයිනේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ජාතික ශෝක දිනයක් ආදාහන පූජෝත්සවය අදයි කියලා උන්වහන්සේගේ සයාරුව සහිතව වාර්තා කරනවා. අරුණ පුවත්පත සතියග අරුණ වාර්තා කරනවා. එළොව ගිහින් මෙලොව වැඩි වැලමිටියාවේ නාහිමියෝ. ඇයි මෙහෙම සිරස්තලයක් කියලා ඔබ හිතනවා නම් මට හිතුණා ඒ කතාවෙම උන්වහන්සේ ගැන යමක් සඳහන් කරන්න. ඒ 1991 අවුරුද්දේ උන්වහන්සේ දරුණු රියානතුරකට මුහුණ දෙනවා. රියදුරුගේ අධික වේගයත් එක්ක පාලනය කරගන්න බැරි වෙච්ච රථය විශේෂ ගමනකට වැඩි උන්වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා හිටපු රථය කුඹුක් ගහක වැදිලා කීප දිනකට ජීවිත අහිමි වෙනවා. උන්වහන්සේගේ ජීවිතය 99න් බේරෙනවා. ඒ බේරෙන්නෙත් උන්වහන්සේගේ ජීවිතය කොළඹට අරගෙන ඉන්න නිසා. කොළඹට අරගෙන ඉන්න වාසනාව ලැබෙන්නේ ඉවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා ගේ සම්බන්ධ වීමක් නිසා. ඉතින් මේ කාරණාත් එක්ක උන්වහන්සේ පසු කාලීනව කියනවා තමන් වහන්සේ එදයි අපවත් වෙන්න තිබුණේ කියලා. හැබැයි එහෙම නොවි රටේ ජාතියේ ආගමේ ශාසනයේ වාසනාවට උන්වහන්සේ බොහෝ කාලයක් මේ තුවාල මැද උන්වහන්සේගේ කපාදයක් අහිමි වෙනවා, ඇඟිල්ලක් අහිමි වෙනවා. මේ සියල්ල මැද උන්වහන්සේ කෙසේ හෝ රටේ දැයි අපේ වාසනාවට උන්වහන්සේගේ දිවි බේරනවා. හැබැයි අපට මේ අවාසනාවන්ත ලෙස උන්වහන්සේ අපෙන් සමුගැන්ම පිළිබඳව දැන් කියන්නට සිදු වෙනවා. විද්‍යාලංකාර පරිවේනාධිපතිව වැඩවිසූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමින් වහන්සේව වැඩවිසූ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද දවසේ සිදු කරන්නට නියමිතව තිබෙනවා. යක්කඩුවේ ප්‍රඥාරාම නායක ස්වාමින් වහන්සේ ඇසුරේ හැදුණු වැටුණු උන්වහන්සේ පිළිබඳව අද අපට දකින්නට පුළුවන් දිවයින ආදී පුවත්පත්වල ඇතුල් පිටු වාර්තාත් සැකසී තිබෙන ආකාරය. දිවයින කියනවා විදුලකර බැබල වූ පිරිවෙන් පති වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි. අද උන්වහන්සේ බොහෝම නිවුණු ස්වාමින් වහන්සේ නමක් විදිහට, නායක ස්වාමින් වහන්සේ නමක් විදිහට, ධර්මදර විනයධර භික්ෂුන් වහන්සේ නමක් විදිහට, සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් විදිහට කටයුතු කළාට ඒ කාලේ හරි දඟ කාලයක් තිබිලා තියෙනවා. කාටත් වගේ සුන්දර ළමා කාලයක් උන්වහන්සේටත් තිබිලා තියෙනවා. සුන්දර ගමක හැදුණු වැඩුණු උන්වහන්සේ සසුන්ගත වුණු ආකාරය, විදුලකර පිරිවෙනට ආ හැටි, පැවිදි වූ හැටි, ඉතිහාසයේ හරි සුන්දර අවස්ථා උන්වහන්සේ පිළිබඳව කියවා බලද්දී සොයා බලද්දී අපට මුණ ගැසෙන බවත් සඳහන් කරන්නට ඕනේ. යාලි යලිත් අපි සියත මාධ්‍ය ජාලය විදිහට අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට අමා මහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නට අවස්ථාවක් කරගන්නවා. අප දැන් දකින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ ශ්‍රී දේහයට බුහුමන් දක්වන්නට ගිය අවස්ථාව. ජනාධිපතිතුමත් පිටරටට යන්න කලින් මේ දේශකුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වන පිටත් එන්න කලින් නායක ස්වාමින් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට බුහුමන් දක්වන්නට කටයුතු කරනු ලැබුවා. වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ කළ මහා ආගමික ශාසනික මෙහෙවර වෙනුවෙන් අප නැවත නැවතත් උන්වහන්සේට ප්‍රණාමය පුදමින් අමා මහ නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරනවා. අපි යමු අනිකුත් කාරණා වෙත. ඒ එද්දී මුලින්ම කිව්වේ අද
සැබවින්ම ශෝකය දනවන දිනයක් බවට පත් වුණා. බලාපොරොත්තු බිඳී යාමක් සිදී යාමක් එක්ක අර අපි කියනවා අතට ගත්ත දේ කටට දාගන්න වාසනාව නැති වුණා කියලා. ඒ වගේ දෙයක් ඊ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දකින්නට ලැබුණා. හැබැයි මේ දේවල් එහෙම කොහොම සිද්ධ වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අද තිබෙන තත්ත්වය ගැන සතුටු කඳුලක් කෙලන්න ක්‍රීඩාලෝලීන්ට පුළුවන් කමක් ඊයේ තරගේ තිබුණයි කියන එකයි ක්‍රීඩාව ගැන මැදිහත්ව හිතන බොහෝ දෙනා කිව්වේ. කොමුණත් අර එහෙම කරන්න තිබුණා මෙහෙම කරන්න තිබුණා කියලා අපිට දැන් කියන්න පුළුවන්. හැබැයි පිටියේ මැද ඉන්න 11 දෙනා නායකත්වය තමයි තීන්දුව తీරන ගන්නේ. එක ගන්න පුංචි තීන්දුවක తీරන එක වෙනස නායකත්වයේ තීන්දුව తీරන ගැනීමේ වැදගත්කම පෙන්වා දීපු තව හොඳ අවස්ථාවක් පිටියේ මැද්දේ රටට උනත් ඒකම තමයි. කොහොම වුණත් කියන කතා අතරේ ඇහෙන කතා අතරේ අපිට විශේෂයෙන්ම මේ මතුවෙච්ච තමයි චාමික කරුණාරත්න වගේ වේගපන්දු යවන්නෙක්ින් දැදී අයි පාවිච්චි නොකළේ දසුන්. අඩුමතරම දසුන්ට හරි බෝල් කරන්න තිබුණනේ කියලා තැතමුන් පිටියේ එළිය ඉඳන් කිව්වා. කොහොම වුණත් දසුන්ට හිතෙන්නේ නැති ලහිරු කෙරේ විශ්වාසය තබන්න ඕනි කියලා. ලහිරු තුලින් සමහර විට මාලිංග දකින්න ඇති. හැබැයි මාලිංග හිටියනම් කොච්චර හොඳද කියලා ඇතමුන්ට හිතෙන්නත් ඇති. කොසේ හෝ වේවා අවසාන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනකින් දකුණු අප්‍රිකාවට පරාජයට පත් වෙනවා. උන්න හැටියට මලාමදයි කියලාත් කියනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු තත්ත්වයක් එක්ක අද මෙවැනි තත්ත්වයකදීම ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව විලාශය ආයි අපි ක්‍රිකට් ගහනවා කියලා දැනෙනකොට ඒක ලොකු සතුටක්. ශ්‍රී ලංකා කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙන්නට ඕන එක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරපු ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් මෙතරම් හෝ දුර අරගෙන ඉන්න ලැබීම ගැන නැමීබියාවටත් පරදීවි කියලා හිතාගෙන හිටපු කණ්ඩායමක් තමයි අද දකුණු අප්‍රිකාවට බෙහෙම තරගයක් දීලා පරාජය වුණේ කියලා හිත හදාගමු. අපි එමු අනිකුත් කාරණා වෙත. ප්‍රධාන සිරස්තල මොනවාද මේ අද සතියන්තයේ පළ වෙලා තියෙන්නේ කියලා අපි බලමු. ඒ අතරේ මව්බිම අද වාර්තා කරන කාරණාවට આવොත් හොඳයි කියලා මම හිතනවා. ප්‍රධාන සිරස්තලයේ සෞඛ්‍ය නීති රීති තවදුරටත් බැහැර කළොත් රටේම ආර්ථිකය අවදානමේ. දැන් මේ අද උදෑසන අදාළියම උදා වෙන්නේ මාස 6කට පස්සේ පළාත් අතර තිබුණු සංචරණ සීමාවන් ඉවත් කිරීමත් එක්ක අපිට ඒ එක්කම ඒ නිසාම මේ සිරස්තලයේ දකින්නට ලැබීම හොඳයි. විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු පුටා දක්වමින් ගෙනෙන මේ වාර්තාව සිරස්තලයේ සංචරණ සීමා උවමනාවටත් වඩා ලිහිල් කර නොකළ යුතු නරකම දේ කර තිබෙනවා. මේ තමයි විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දුගේ අදහස. මෙවැනි අදහස් තවත් විශේෂඥවරු ළඟ තියෙන්නට පුළුවන්. කෙසේ වෙතත් රටක් කරගෙන යාමේදී සෑම පාර්ශ්වයකට බැහුම්කන් දීමත් සිදු විය යුතුයි කියලා හිතනවා ඇති නායකත්වයේ. ඒ නිසා මේ කොවිඩ් මර්ධන කමිටුවේදී අවසාන වශයෙන් ගත්තු තීන්දුව తీරන අනුව සෑහෙන කාලයක් ආවරණය කරලා තිබ්බ පළාත් නිරාවරණය කරන්නට කටයුතු කිරීම සිදු වුණා. හැබැයි ඒ අතරෙත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවස්ථාව දීලා තිබුණා. අත්‍යවශ්‍ය නොවුණු ඇතැම් අයත් ගමන් බිමන් ගිය බව පෙනෙන්නට තිබුණා. කෙසේ හෝ වේවා ඒ කටයුතු යම් පාලනයකට නතුව සිදු වෙමින් තිබුණා පළාත් අතර සංචරණයන්. දැන් ඒ සඳහා අවසර ලැබිලා තිබෙනවා. හැබැයි මේ ලැබුණු අවසරය මේ ලැබුණු අවස්ථාව හරි විදිහට භාවිත නොකළොත් අපි නිදහස ඕනවට වඩා භුක්ති විඳින්න ගත්තොත් මොකද වෙන්නේ කියන එකත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. වෛද්‍ය ලක්ව විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු කියන හැටියට මේ අපි නැවත වතාවක් යම් පාලනයකට නතු කරගත්තු මේ තත්ත්වය අපින් ගිලිහෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා බොහොම ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන එක යලිත් අවධාරණය කරන්නට ඕනේ. අපි ඒකම එම පුවත්පතේම දකින තවත් සුවිශේෂ පුවතක් වෙත සියලු පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති ආරම්භීම කඩිනමින්. ඒ අනුව එන 8 වෙනිදා ඉඳලා 10 ඉඳලා උඩට පන්ති නැවත ආරම්භ කිරීම සඳහා සූදානම් වෙනවා. 16 වෙනිදා ඉඳලා උපකාරක පන්ති සඳහාත් 50%ක ධාරිතාවකින් යුතුව ආරම්භ කිරීම සඳහා මේ වන විට යම් ආකාරයක අවසර දෙමින් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අධියර වශයෙන් ලිහිල් කරමින් පවතිනවා. අනුව පළවෙනිදා ඉඳලත් ලිහිල් වෙන මාර්ගෝපදේශ කීපයක්ම තිබෙනවා. මේ සියල්ලත් අද මේ පුවත් වාර්තාවල අවධානයට ලක් වී තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. අපි එමු ඉන්පස්සේ අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය වෙත. ආණ්ඩුවේ අර්බුදය විසඳ ගන්න අගමැති මැදිහත් වීමක් පිළිබඳව වාර්තාවක්. ආණ්ඩුවේ බලවතුන් සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සිටින බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි කියලයි කියවෙන්නේ. දැන් මේක
එලිපිට සටනක් බවට පත් වෙලා තියෙනවා. ජනතාව අතරට ගෙන යන සටනක් බවට පත් වෙලා තිබෙනවා. විවිධ සංගම් හමුවේ නිරාවරණය වූ සටනක් බවට පත් වෙලා තිබෙනවා. කෙසේ හෝ වේවා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයෝ මහජන මන්ත්‍රණ සභාව මෑයින් පසුගියදා රැස් වෙනවා. ඒ රැස් වෙලා දක්වපු අදහස ඊයේ දවසේත් අපි විශේෂ අවධානයක් මේ වෙත යොමු කළ නිසා අද දවසේ වැඩි කතා බහට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියන්න ඕනේ කතා ටික ඕන් කියලායි තියෙන්නේ. දැන් බලන්න ඕනේ ආණ්ඩුව ඇතුලේ මේ පිළිබඳව ගන්න තීන්දුව తీරන මොනවද කියලා. මව්බිමේ අරුණේ අද තියෙනවා. අරුණේ තියෙන හොඳ ඡායාරූපිකුත් මහජන මන්ත්‍රණ සභාව කියලා විමල් වීරවංශ මැතිතුමා නල්ලට අත තියාගෙන ඉන්නවා. රතන ස්වාමින් වහන්සේ කල්පනාකාරණ මුහුණුවරකින් ඉන්නවා. දැඩි කල්පනාවක වගේ අතාවුල්ල මැතිතුමා නිදි වගේ පේනවා. ඊළඟට අපිට උදේගම්මන්පිල මැතිතුමා දකින්න ලැබෙන මොනවා හරි පරීක්ෂා කරමින් ඉන්නවා වගේ. ඒ අපි කිව්වේ අරුණ ගැන. මේ දකින්නේ මව්බිම ආණ්ඩුවේ වැරදි තීරණ හමුවේ නිහඬ වෙන්න හවුල්කාර පක්ෂ ලැහැස්ති නෑ. මේ රටේ මිනිස්සු ගූඨාභයට ජනවරම දුන්නේ වෙන අයට කොල්ල කන්න නෙමෙයි. ජනවරමට පස්ස හරවන එකාගේ පස්සට රිදෙන්න පහර දෙන වගකීම අපි අතාරින්නේ නෑ. පස්සේ අතට අරන් කරපු සැර කතාවක් විමල් වීරවංශ ඇමතිතුමා කරන්නේ. අපිට මේ කතා කියනකොට මතක් වෙනවා එදා මහින්ද සුළඟ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නැවත ඒ ප්‍රතිරූපය නැවත වතාවක් ගොඩනගන්නට දරපු වෑයම ඔහු වටා බොහෝ දෙනෙකු හිටියා පරාජයට පත් වුණත් නමුත් ඔහුව යලිත් කරලියට රැගෙන එන්නට ඒ නායකත්වය යලිත් පුබුදුවන්නට විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම දරු ප්‍රයත්නය අපට මතකයට නැගෙනවා. ඉන්පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වය දක්වා රැගෙන ඒම සඳහා දරු වෑම මේ සියල්ල තුළ වුන් සිටියා අපට මතකයි. ඒ වගේම ඔවුන් සිටි පමණින්මය සැබෑ වේවිද? ඒක තමයි අනිත් පැත්තෙන් අහන කාරණාව. හැබැයි අප දකින ආකාරයට මේ සාමූහික වැඩපිළිවෙලක අවසාන ඵලය පරාජයක් වේවා ජයග්‍රහණයක් වේවා ඒ සඳහා සාමූහික වගකීම කියන එක බිඳී ගිය තැන සාමූහිකත්වය පළුදු වෙච්ච තැනක් විදියට තමයි අපිට මේ ආණ්ඩුව ඇතුලේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය දකින්න පුළුවන්. එහෙම තිබුණට දැනටත් ඇතැම් අය කියනවා තාමත් මේ යන්නේ රංගනයක් කියලත් ඇතැම් අය සැකපල කරන අවස්ථා තියෙනවා. යුගදනවි බලාගාරය දෙන්නම නොදී බැරි තැන ඇමරිකාවට මේ විදියට කොටස් දීලා රජය කටයුතු කරනකොට අනිත් පැත්තෙන් ආණ්ඩුව තුලින්ම විරෝධතා දක්වන කණ්ඩායමක් බිහි වෙලා විපක්ෂයේ කාර්යභාරය වුණ අතට අරගෙන මේ කරගෙන යන්නේ වෙනම වැඩසටහනක් වැඩපිළිවෙලක් වගේ පේන්න තියනවා කියලත් චෝදනා තියෙනවා. මේ හැසිරීම පිළිබඳව කෙසේ හෝ වේවා එලිපිටට ඇවිත් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම මේ ආණ්ඩුව දූෂිතයි කියා නොකිය කියන තැනට පත් වෙලා තිබෙනවා. සමහර තැන්වල කෙලින්ම කියන තැනටත් පත් වෙලා තිබෙනවා. අපිට මුණ ගැස්සුණා එහෙම එක තැනක් පහුගිය කාලේ චන්ද්‍රිකාලා මෛත්‍රීලාගේ ආණ්ඩුවලවත් මෙවැනි රනිල්ලාගේ ආණ්ඩුවලවත් මෙහෙම තිබුණේ නෑ කියලත් මේ ඇතැම් අය අද කියනවා නම් තමන්ගේ ආණ්ඩුව ගැනම තමයි මේ කතා කරන්නේ. උඩ බලාගෙන කෙල ගහගත්තාම මොකද වෙන්නේ කියලා අපි අහලා තියෙනවා. එතුමන්ලා ඒ ගැන කොහොම හිතනවද කියන්නේ අපි දන්නේ නැහැ. කෙසේ හෝ වේවා මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඊළඟට යමු වෙනත් කාරණාවලට. සත්‍යාගාරුණේ අද වාර්තා අතර දකින්නට ලැබෙනවා පොලිසිය 2000කට දූෂණ චෝදනා DIG SSP SP ASP OIC ලා ඒ අතර බලන්න DIG SSP SP ASP OIC හොඳම තනතුරුවල ඉන්න අය ඉහළම තනතුරුවල SDIGත් ඉන්නවා කියලා තමයි සමහර තැන්වල වාර්තා වුණේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් යම් චෝදනා තියෙනවා. පහුගිය දවසක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමයි පාරේ බැද ගුස්ති අල්ලලා මාරු කිරීමකට ලක් වෙන්නේ. වැඩිම ගම්පහ කියලාත් වාර්තා කරනවා. මේ චෝදනා බොහොමයකට හසු වෙලා තින්නේ ගම්පහට අදාළ ඉහළ නිලධාරීන් කියලා තමයි සත්‍යාගාරුණ වාර්තා කරන්නේ. දිවයිනට එමු. දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා බැංකුව බ්ලැක්ලිස්ට් කරයි චීන ලංකා දීගේ දෙදරයි ණයවර ලිපිය ඈඳෙයි මහජන බැංකුව චීනයේ බ්ලැක්ලිස්ට් ගෙවීම් නොකළේ උසාවි නියෝගය මහජන බැංකුව චීනයේ බ්ලැක්ලිස්ට්
ගෙවීම් නොකළ උසා විනියෝගයක් අනුවයි බැංකුව කියන්නේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමට අදාළව මෙලෙස අද ප්‍රධාන සිරස්තලය දිවයින පුවත්පතේ වාර්තා කරනවා. තාම මේ චීන නැවට වෙච්ච දෙයක් නෑ. පූර අරගෙන ආපු නැව සිංගප්පූරුව දක්වා ආවා කියනවා. ඉන්පස්සේ GPS වලින් මිදුණා කියලා කියනවා. චීන නැව අතුරුදන් වැඩේ සැකයි නලින්ද ජයතිස්ස විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයා කරපන ප්‍රකාශය අපට දකින්නට පුළුවන්. දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වෙලා තියෙනවා. ඊළඟට ඒ අතරේ හොඳ නරක සාපේක්ෂයි මෙවර අයවැය අභියෝගාත්මකයි අගමැති කියයි කියලත් අද දිවයින පුවත්පතේ වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් ජනතාව බලාගෙන ඉන්න එකම දේ ඉදිරි අයවැය එතනින් හෝ සහනයක් ලැබේවිද? ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ කාලේ අයවැයවල් මතකයට නගාගත්තොත් අයක් එනකන් තමයි බලාගෙන ඉන්නේ මොනවාන් හරි අඩුවක් වේද මොනවා වැඩි වේද කියලා ජනතාව බලාගෙන ඉන්න. අයවැය හදන කාලෙ වෙනකොට ලොකු උණුසුමක් තියෙනවා. හැබැයි අද එදා වගේ අයවැයට ලොකු අවධානයක් නැති බව පෙනෙන්න තිබෙනවා. වැය ගැන බොහෝම කතා වෙනවා. අය ගැන තරම් අවධානයක් නැති බවකුත් පේන්න තියෙනවා. මේ සමස්තය නිරීක්ෂණය කරාම දකින්න ලැබෙන දේවල්. අපි ආදායම් උත්පාදනය කරන්නේ කොහොමද කියන කාරණාව තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපි දශක ගණනාවක ඉඳලා ඉහළ පරතරයක් රඳවාගෙන ඉන රටක්, අයවැය පරතරය උග්‍රව තිබෙන රටක්. ඉතින් ඒ නිසා මේ අය වැය පිළිබඳව අවධානය දෙනවා වගේම අපි ආදායම් උත්පාදනය කරන්නේ කොහොමද කියන එක ගැන වඩා වැඩි අවධානයකට ලක් වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ ගැන එහෙම තියෙනකොට අපි කලින් කතා කරා මේ යුගදනවේ බලාගාරය පිළිබඳ මේ ආණ්ඩුව ඇතුලේ ඇති වී තිබෙන අර්බුද ගැන. දෙවෙනි ඉරිදා සංග්‍රහය තියෙන LNG ඇමරිකාවට නොදෙනු ආණ්ඩුවට පක්ෂ 11න් චෝදනා පත්‍රයක්ම ඉදිරිපත් කිරීම පිළිබඳවත් එලෙස අද වාර්තා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි යමු මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා යුගදනවේ ගිවිසුම අහෝසින කළොත් ලංවීම වැඩ වර්ෂණ දිනය 3 වෙනිදා තීන්දුවයි කියලා ඊයේත් අපි මාධ්‍ය හමු මේ වෘත්තීය සමිති නායකයෝ කළ ප්‍රකාශ ඔබට ඉදිරිපත් කරනු ලැබුවා. කෙසේ වෙතත් ඔවුන් දැන් සූදානම් වෙනවා රටටම දැනෙන නායකත්වයට වඩා දැනෙන පාඩමක් උගන්වන්න මේ Tamanගේ වෘත්තීය සමිති බලය පෙන්눔 කරමින් මේ ගිවිසුමට සම්පූර්ණ විරෝධය පාමින් පසුගිය කාලවල 96ම දක්වපු විරෝධතා මතකයට නංවමින් තමයි වෘත්තීය සමිති නායකයෝ කියන්නේ ආයි එහෙම තැනකට යනවාද නැද්ද කියන එක වහාම තීරණය කරන්න, වහාම මේ ගිවිසුම් හකුලා ගන්න කටයුතු කරන්න කියලා අද ඔවුන් කියන තැනට ඇවිත් තිබෙනවා. ඊට පස්සේ අපිට මේ දකින්නට පුළුවන්කම තියෙන මේ පත්තරේම චීන පොහොර මගඩියෙන් රටේ මූල්‍ය පිළිගැනීමත් හැල්ලු කළා. වංචාවට සම්බන්ධ අලගිය මුලගිය තැන් සොයන්න කියලා අනුර කුමාර දිසානායක ජවිපේ ජාතික ජනබලවේගයේ නායකතුමාගේ ප්‍රකාශයක් අපට මෙලෙස දකින්නට පුළුවන්. ඊට පස්සේ අර අපි කලින් පෝර ගැන කතා කරානේ. චීන තානාපති කාර්යාලයේ ගෙවීම් නැවැත්වුවේ අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයට අනුව කියලා මහජන බැංකුව පුටා දක්වමින් මව්බිමෙත් වාර්තාවක් තියෙනවා. පොහොර සටන උග්‍ර වෙන්න පුළුවන්. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනතුරු හැඟවීමක් පිළිබඳව අද අපට මව්බිම පුවත්පතේ එලෙස වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. පොහොර ගැටලුව උග්‍ර වෙන්න පුළුවන් කියලා මව්බිමේ එලෙස වාර්තා පළ වෙනකොට අපි ඇතුල් පිටු වාර්තා කීපයකට ගමන් කළොත් හොඳයි කියලා හිතෙනවා. මේ වාර්තා අතර එකක් මට මුණ ගැසුණා. වඩාත් කතාබහට ලක්වෙච්ච ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවක උපුල් වික්‍රමසිංහ තබන සටහනක් ලංකාදීප පුවත්පතේ අපට අද මුණ ගැසෙනවා. ඒ වාර්තාවේ තියෙනවා කාබනික පොහොරින් පමණක් කෘෂිකර්මාන්තය දියුණු වේ කියා හිතනවා නම් ඒක මිරිඟුවක්. පොහොර ප්‍රශ්නයේදී නම කියවුණු මහාචාර්යවරයා කියන කතාව මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ තනතුරු දැරුවේ නෑ කියලයි ඔහු කියන්නේ. ඔහු කාරණා කීපයක් ඔස්සේම මේ සාකච්ඡාව තුළ උපුල් වික්‍රමසිංහ ප්‍රශ්න කරනවා. ඒවට ඔහු දෙන පිළිතුරු දකින්නට පුළුවන්. පොහොර තහනමින් කඩා වැටෙන තේ කර්මාන්තය ගැනත් අද ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක් තියෙනවා. තේ දැල්ලේ මල් පිපෙලා මල් පිපුණු පසු තේ ගසෙන් වැඩක් නෑ. මල් පිපුණාම හොඳයි සමහර ගස්වල. තේ ගහේ මල් පිපෙන එක
හොඳ මදි කියලායි මේ කියන්නේ. කලට වෙලාවට ගස් කප්පාදු නොකළොත් වල් මර්ධනය නොකළොත් මොන පෝර දැම්මත් වැඩක් නැහැ. ඒ වගකීම තේයිඩම් හිමියාගේ. පෝර නැතිකමින් දලු කහපාටයි දලු අඩුයි කඩන්න අමාරුයි හයියයි කියලා කියනවා. මේ කර්මාන්තයේ යෙදෙන අය උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. හැබැයි පහුගිය කාලේ අපි මේ ප්‍රශ්නය උග්‍ර වෙන්න කලින් වාර්තාගත ආදායමක් තේවලින් ලබලා තිබෙනවා. අපනයන ආදායම තමයි අපිට දැන් රටක් විදියට ඉතිරි වෙලා තිබෙන්නේ මේ වසංගත තත්ත්වයක් එක්ක. එතකොට කාබනික් එතකොට තේ අපනයනේ අපි සැලකිය යුතු ආදායමක් පහුගිය කාර්තුවේ ලබලා තියෙනවා. මව්බිම 21 පිටුවට එමු නැනෝ නයිට්‍රජන් පොහොර හරහා බරපතල වංචාවක් හොරකමක් වුණා කියලා සමස්ත ලංකාව ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජවිපි මධ්‍යම කමිටු සමාජික නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රකාශ වලක් උපුටා දක්වනවා අද මව්බිම පුවත්පත ඇතුල් පිටු වාර්තාවක් තුළ. අපේ විද්‍යාඥයන්ට පර්යේෂණ ආයතනවලට ආණ්ඩුව කනට ගැහුවා. කාබනික කෘෂිකර්මාන්තය කියන එක යහපත් සංකල්පයක්. හීනෙන් බය වෙලා වගේ තීරණයක් අරගෙන මේක ක්‍රියාත්මක කරන්න බෑ. මේක සැලසුමක් සහගතව ක්‍රියාත්මක කළ යුත්තක්. අපේ බීජ වැඩි කරලා අපිට ඕනෑ විදිහට හදාගන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපේ පාලකයෝ ඒක කෙරුවේ නෑ. පිටරට බීජ මතම අපි යැපුණා. දැඩි තීන්දුව ගන්න වෙන දිනවකවානු අපි කියන්නම්. අද කාබනික කියන වචනය ඇහෙනකොට මිනිස්සුන්ගේ කටින් කුණුහරුප පිට වෙනවා. කාබනික යදොම් වලට යනවා කිව්වට ඒ වෙනුවෙන් කිසිම සේවයක් කෙරුවේ නැහැ. අද ගොවියා මේකට වෛර කරන තැනටපත් වෙලා. නාමල් කරුණාරත්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකතුමා ජවිප මධ්‍යම කමිටු සමාජික ඔහු කියන කතා තමයි මෙලෙස අපට දකින්නට ලැබෙන්නේ. ඔහුගෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු විදිහට දිගින් දිගටම මේ පොහොර ප්‍රශ්නේ ගොවි ප්‍රශ්නවල නියැලී සිටින කෙනෙක් ගොවි ජනතාවත් එක්ක ගොවි බිමේ සටන් කරන අයෙක් විදිහට තමයි නාමල් කරුණාරත්න මහත්තයා හඳුන්වන්නට වෙන්නේ. කොහොම වුණත් ඔහු මේ කියන සමහර කතා ගත්තාම කාලයක් මුළුල්ලේ ඉෂ්ට සිද්ධ නොවුණු නොවිය යුතු දේ වුණු වෙන්න ඕන දේ නොවුණු කාරණා පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අපේ බීජ වලට එන්නම තැනක් නොලැබීම, ඒ වගේම පිටරටින් ගෙන ආපු හයිබ්‍රිඩ් බීජ වලට වැඩි හරියක් යොමු වීම, ඒ නිසා අද මේ රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට විතැන්වීමේ අපහසුව වඩා වැඩියෙන් දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒ අතරේ මේ ජවිපේ සමාජිකයෝ මෙහෙම කියනකොට පසුගිය කාලවල ජවිපේ නායකත්වයේ එහෙම කාබනික වගාවට අපි මාරු වෙන්න ඕනේ කියලා පහුගිය කාලවල වේදිකාවල විවිධ තැන්වල කියපු කතාත් අද යම් යම් අය පෙන්වා දෙමින් තිබෙනවා. ඒ කාලේ එහෙම කියපු අය අද මෙහෙම තීන්දුව තීරණ ගන්නකොට කුහකභාවයෙන් කටයුතු කරනවා කියලා උන්ට ඇඟිල්ල දිගු කරමින්. ඊට පස්සේ අපි මව්බිමේ 23 වෙනි පිටුවට යමු. එහි දකින්න පුළුවන් කාබනික කියා රටම ගිනි තියලා රසායනික ගේන මොළ හතේ ආණ්ඩුව කියලා තමයි ඒ නම් කරන්නේ. පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 30000ක් ගෙනල්ලා කාබනික කියලා අහිතකර දේ ගේන උවමනාව කාගේද? මේවා කිසිසේත් කාබනික නොවේ කෘෂි විද්වතුන් කියනවා. මහකන්නේ පටන් ගත්තා ගොවීන්ට නිසි පොහොර නැහැ. අර්වීනියා බැසිලස් ක්ෂුද්‍රජීවීන් සහිත මේවා දැම්මොත් අපේ පොළොව සුන් දැනටත් පොළොව සුනේ සුන් වෙයි කියලා තමයි මේ අය කියන්නේ. පොළොව සුන් කියලා කියන නිසා තමයි මේ විදියට රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට විතැන් වෙන්න ඕනේ කියලාත් මේ පිළිබඳ විශේෂඥතාවයක් ඔබවන අය කියන්නේ. ඒ නිසා තමයි හිටි හැටියෙම මෙහෙම තීන්දුව තීරණ ගන්නෙ. පොළොවේ තිබෙන සාරය, පෝෂක ගුණය මේ සියල්ල නැති වෙලා ජන ජීවිත වගේම වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, උතුරු මැදින් මේ පළාත් වලින් බිහි වෙනවා වගේම පසත් ලෙඩ වෙලා සෞඛ්‍ය පිරිහිලා කියලා කියනකොට ඒට ප්‍රතිකර්මයක් විදියට රසායනික වලින් කාබනික වලට මාරු වීම හොඳයි කියලා රාජ්‍ය පෙන්වා දෙනවා. දැන් මේ මාරු වෙන කාබනික පොරවල ක්ෂුද්‍රජීවීන් අහිතකර ක්ෂුද්‍රජීවීන් ඉන්නවා නම් ඒ ඊට වඩා හොඳ නෑ කියලා අර ඉඟුරු දීලා මිරිස්ගත් කතාව සිහිපත් කරමින් ගෝවි ජනතාව කියනවා. අපට අද දකින්න පුළුවන්කම ලැබෙනවා BBC අසුරින් සුලක්ෂණ ජයවර්ධනගේ සටහනක් මේ මව්බිම පුවත්පතේ අප උපුටා ගනු ලැබුවේ. ඊට පස්සේ මේ ගෙන්වපු කාබනික පොහොර ගැන විවිධ මත ආందోලනාත්මක කාරණා අපට මුණ ගැසෙන දින කීපයක් මේ ගෙවෙන්නේ. දැන් මේ කාබනික පොහොර පිළිබඳව මෙලෙස කාරණා කතා වෙනකොට කාබනික වගාවන් වලට නැඹුරු වෙච්ච යම් ගොවිපළවල් යම් ස්ථාන වගා බිම් කර්මාන්තයේ යෙදෙන්නන් පිළිබඳව සොයා යාමුත් අපට දකින්නට පුළුවන්. ඒ පත්තරයේම තියෙනවා එවැනි අයෙක් පිළිබඳව ප්‍රභාත් අත්තනායකගේ සටහනක්
සේවකයන් 100-150ක් පලා කොරටුවල වැඩ රසායනික ද්‍රව්‍ය වල්නාශක මුකුත්ම දාන්නේ නැහැ. වැල්ලවායෙන් කාබනික පළතුරු වත්තක් දානවා. වැල්ලවායෙත් කාබනික පළතුරු වත්තක් දානවා. නකල්ස් කඳුපාමුල ගොවිගම්මානයක් ආරම්භනවා. තැපැල් 90න් ගොටුකොළ වවල ප්‍රාඩෝ එකට ගිය කාබනික රජෙක් පිළිබඳව තමයි මේ වාර්තා කරන්නේ. ප්‍රියංකර බාලසූරිය ගැන මේ සටහන් වෙන්නේ. කිසිවිටත් ඔහු ගැන දීර්ඝ විස්තරයක් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මව්බිම පුවත්පතේ පළ වී ඇති ආකාරය. අපි ඊළඟට විරාමයකට යන්නයි බලාපොරොත්තු වෙන තව විවිධාකාරයේ පුවත් වාර්තා අද දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒවට යොමු වන්න කලින් අපි කෙටි විරාමයක් කරන්නේ. යලිත් අපි වාර්තා කිහිපයක් බලන්නට එමු. මේ පුවත් වාර්තාවලට අවධානය යොමු කරන්නට කලින් අපේ ප්‍රවෘත්ති විකාශය තුළින් මුණ ගැසෙන මේ කාබනික පොහොර පිළිබඳ අපි කලින් සටහන් උපුටා ගත්තා. මේ පොහොරවලට නැගෙන චෝදනා වගේම කාබනික පොහොරවලින් වගා කරලා සරුපල නෙලාගත්තු අය පිළිබඳවත් වාර්තා අපට මුණ ගැසෙනවා. බොහෝ තැන්වලින් නැගෙන්නේ චෝදනා හරි අස්වැන්නක් එන්නේ පළදාව අඩු වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් කෘෂිකර්මයක් කියන්නේ පළදාව අඩු වෙනවද නැද්ද කියන එක හරියට වගා කරලා බලන්න ඕනේ කියලා. දැන් ඒ විදිහට ප්‍රායෝගිකව මේ කටයුත්තේ යෙදෙන අය පිළිබඳවත් අපි සොයා බලන්නට ඕනේ. ප්‍රවෘත්ති අංශයේ සැකසූ එවැනි වාර්තාවක් තියෙනවා. අපි ඒක ඔබට බලන්න අවස්ථාව දෙන්නයි මේ යන්නේ. කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතු සිදු කරන කැබිති කොල්ලෑව ප්‍රදේශයේ වගාපින් බලන්න අද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් එහි ගියා. එසේම වකුගඩු රෝගී තත්වයෙන් මෙවන විට පීඩා විඳින ගොවි ජනතාවගේ සෝදුක් විමසා බැලීමටද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අමතක කළේ නැහැ. මම මහත්තයා වකුගඩු රෝගයෙන් බෙලෙනවා. ඒ රෝගයෙන් හින්දා අපි ගොඩාක් දුක් විඳිනවා. හුඟක් අයට ඒක තේරෙන්නේ නැහැ. ඉස්සරහට මං හිතන්නේ රසායනික පොහොර වලින් මිදලා කාබනික ගෝතනට ගියොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මේ ගත්තු පියවර හොඳයි කියලා මම කියනවා. දැන් මට මේ ඉතුරු වෙලා තියෙන්නේ මේ තිල්නේ පොත පමණයි. කොම්පොස්ට් වලේ යොදන්න දෙන එක හොඳයි කියලා තමයි මම කියන්නේ. මොන්නම් කියන්නේ මහත්තයා මේ කොම්පොස්ට් වැඩසටහන 100ක් හොඳයි. කාබනික පොහොර නිෂ්පාදනය කරන්න මෙවන විට ගොවින් උනන්දු වී තිබෙනවා. ඒ සඳහා ශක්තියක් වෙමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමටත් ඇතැම් පුද්ගලයන් කටයුතු කරනවා. එලෙස සාර්ථක උත්සාහයක් දැරූ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වෙන්නපුව නගරයෙන් අපට වාර්තා වුණා. ඔහු නමින් නෙවිල් මැන්ඩලන් මහතා. විදුලිය සහ ට්‍රැක්ටර් එන්ජිමක් යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් ඔහු විසින් නිර්මාණය කර තිබුණා. ට්‍රැක්ටර් යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කිරීමට හැකි කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙම යන්ත්‍රය තමන්ට සුදුසු තැනකට රැගෙන යා හැකි බවයි ඔහු පවසන්නේ. එලෙස නිෂ්පාදනය කළ යන්ත්‍ර හඳුන්වාදීම පුත්තලම දිස්ත්‍රික් කමිටු සභාපති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන්නපුවේදී සිදු කෙරුණා. අපිට උදව් වෙනවා නම් අපේ හැකියාවත් බලලා අපේ මේ දක්ෂතාවයත් බලලා අපේ කට්ටියගේ වැඩ බලලා අපිට හොඳ සහයෝගයක් දෙනවා නම් අපිට ඇත්තටම ලොකු වැඩක් කරන්න පුළුවන්. මැරිච්ච පොළොවට පණ දෙන්න නම් අපි කාබනික වගාව පටන් ගන්න ඕනේ. අමාරුයි තමයි. අමාරු වුණාට මේක දිගටම අවුරුදු 2-3ක් කරගෙන යනකොට සාර්ථක වෙනවා. ටිකක් පාඩු වෙන්න පුළුවන්. ලබදුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් මලිකස්සේ ප්‍රදේශයේ පදිංචි වයිබී ලලිතා මහත්මිය ගැඩවිල් පණුවන් යොදා ගනිමින් දියර පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර භාවිත කරමින් ඉතා සාර්ථක ගෙවතු වගාවක් ඇය විසින් පවත්වාගෙන යනු ලබනවා. පර්චස් 30ක පමණ වපසරයකින් යුත් මෙම නාගරික ගෙවත්ත එළවලු පළතුරු මල් වලින් මෙන්ම ඔසු පැලෑටි වලින්ද සමන්විතයි. මේක අපි දියර පොහොරක් විදිහට තමයි යොදාගන්නේ. දවස් 3කට සැරයක් වගේ අපි මේවා අපිට වගාවන් වලට යොදා ගන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර හදා ගන්නවා ගෙදර. එකතු වෙන කොළ රොඩු, ගොම, වැල්බීසියා ඒවා මේවා දාලා හදා ගන්නවා පොහොර අපිට හදන හැටි කියලා දුන්නා. කොම්පෝස්ට් ඇතුළුව විවිධ විදිවලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සහ එහි තිබෙන වැදගත්කම පිළිබඳව අර සමහර ගොවි මහත්තුරු එහෙම කියනකොට අද ඉතිරි වෙලා තියෙන්නේ ක්ලිනික් එකේ පොත විතරයි කියලා කියනකොට ඔවුන් විදින බරපතලකම ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීම බොහොම හොඳින් පේන්න පටන් අර ගන්නවා. කෙසේ හෝ වේවා
පැත්තකින් පිරිසක් හොඳයි කියනවා අනිත් පැත්තෙන් මේක කරන්න බැහැයි කියනවා ඒ වගේම රජය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඒ සඳහා උත්සාහ දරනවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේක දැඩි අසාර්ථක වැඩපිළිවෙලක් සාගතයකට යන්න පුළුවන් කියනවා මේ සියල්ල අවසානයේ හොඳ විදිහෙන් මේ විසඳනවා නම් රටේ ජනතාවට යහපතක් වන ආකාරයෙන් මේ බිමට හොඳක් වෙන ආකාරයෙන් ඒ තමයි අපේ එකම පැතුම. ඒ අතරේ ඉරිදා ලංකාදීප වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා සහල් මිල පාලනයට රටවල් 3කින් හාල් ගෙනේ. ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරය කියන රටවල් වලින් සහල් ගෙන්වල දැන් තියෙන අධික මිල හමුවේ සතුස්ස වැනි ආයතන හරහා අඩු මිලට දෙන්න කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ දැනට ඉන්දියාවෙන් ගෙන්නපු සහල් තොගය රුපියල් 98ට ඒ නාඩු සහල් කිලෝ එක ලබා දෙනවා කියලා සඳහන් වෙනවා සතුස්සෙන්. කොමුණත් මේ ලබා දෙනවා කොට ප්‍රමාණවත් පරිදි තොග තිබෙනවාද නැද්ද කියන එක වෙනම විමසා බලන්නට ඕනේ කාරණාවක්. ඒ අතරේ අපිට මේ මෙන්න මෙහෙම සටහනකුත් දකින්න පුළුවන්. මේ සටහන පත්තරවල පළ වුණාටත් වඩා සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා ඊයේ දවසේ එහෙම දකින්නට ලැබුණා. රජයේ වියදමින් 60,000ක චීස් කෑ දේශපාලකයෙක් පිළිබඳව. මෙහෙම කරද්දි රටක් හැදීද ලංකාදීප මුල් පිටුවේ මේ තියෙන්නේ. තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 11ක් සවි කරගෙන නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි සලාක හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ජනතාවගේ මුදල් වැය කර ඇති පළාත්බද ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් පිළිබඳව වාර්තා වෙනවා කියමින් තමයි ලංකාදීපය මේ ගැන වාර්තා කරන්නේ. ඔහු ගැන මේ වාර්තා කරන්නේ 60,000ක චීස් කාපු දේශපාලනඥයෙක් කියලා තමයි ඔව් නම් කරලා තියෙන්නේ. මීටත් වඩා මිලියන් බිලියන් ට්‍රිලියන් ගණන් වලින් විවිධ දේවල් කාපු ගසා කාපු අය පිළිබඳව විවිධ කාලවල තොරතුරු වාර්තා වෙලා තියෙනවා. දැන් මේ ටිකක් අවධානයට ලක් වෙන විදිහට සටහන් වෙලා තියෙන නිසා 60,000ක චීස් කාපු කියලා සටහන් වෙන නිසාම ඔහුගේ පිළිබඳ කවුද කියලා හොයන්නත් බොහෝ දෙනා පෙළඹෙවි. කෙසේ හෝ වේවා මේ විදිහට රටේ මුදල් ජනතාවගේ මුදල් Tamanට ජනතා සේවය කරන්න ලබා දීලා තියෙන පහසුකම් සහ මුදල් අබභාවිත කරන අය ඉන්නවා නම් ඒ අයට මොනවද කළ යුත්තේ කියන එක විශේෂයෙන්ම ඔබම හිතන්න ඕනේ කාරණාවක්. ඒකට ඔබට ඉදිරි කාලේදී අවස්ථාවක් ඒවි. මේ පළාත්බද ප්‍රාදේශීය දේශපාලනඥයෙක් කියලානේ කියන්නේ. එමනම් ඔබට යම් අවස්ථාවක් ඉදිරියේදී එන්න පුළුවන්. එතෙන්දී ඔබ හරි තීන්දුව ගන්න ඕනේ. කොහොම වෙතත් මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔහු පිළිබඳව තොරතුරු ලබාගෙන තමයි කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් මේ තොරතුරු ගත්ත කියලායි කියන්නේ. කොහොම වුණත් අද ඉරිදා ලංකාදීපේ පළ වෙලා තියෙනවා. අපි දැන් මේ උපුට නොගත්තු මවුරට පුවත්පතේ තිබෙන යම් වාර්තා කීපයකටත් අවධානය දෙන්න හිතුවා. ඒ අතරේ දකින්නට පුළුවන් විමල් උදය වාසු පසුපෙළටද විපක්ෂයටද තීන්දුව නොවැම්බර් අන්තිම ගන්නවා කියලා. අපි මේ පිළිබඳව තත්ත්වයන් කලින් පත්තරවලින් උපුට ගත්ත. කොහොම වුණත් මවුරට වාර්තා කරන හැටියට ගත්තොත් එහෙම දැඩි බරපතල තත්ත්වයක් තියෙන්නේ විරසකයක් තිබෙන ආකාරයක් තමයි පේන්න තිබෙන්නේ. ඒ කියන්නේ එක්කෝ ආණ්ඩුවෙන් පසුපෙළට වෙනම කණ්ඩායමක් විදියට යාවි. එහෙම නැත්නම් ගැලවිලා විපක්ෂයකට යාවි. විපක්ෂයේ පක්ෂයක් එක්ක එකතු වේවිද? මේ ප්‍රශ්නය උඩ තමයි මවුරට ප්‍රධාන සිරස්තලයේ සම්පාදනය වී තිබෙන්නේ. ඒකම අප තවදුරටත් දකින විවිධ වාර්තා අතරේ බස් භාගයක් තවමත් gedara. මොකද ප්‍රවාහන සේවා පළාත් අතර ප්‍රවාහනය හරිහැටි ආරම්භනකම් හැම බස් රථයක්ම පාරට දාන්නේ නැහැ. දැමුනේ නැහැ. කෙසේ වෙතත් පළාත් තුල ධාවනය සඳහා පෞද්ගලික බස් රථයේම සම්පූර්ණයෙන් ධාවනයට එක්ුණේ නැහැ. ඒ නිසා ළඟමට සුදුනා වැඩිපුර බස් රථ යොදවන්න පවා. මොකද ආසන ගන්නටනේ මගින් ගෙනියන්න වෙලා තියෙන්නේ. එතකොට පළාත් අතර සංචාරන සීමා ලිහිල් කරත් පළාත් අතර ප්‍රවාහන කටයුතු පොදු ප්‍රවාහනය ආරම්භ වුණත් මේ ආසන ගණනට මගින් ගෙන යාම සහ මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කිරීම අනිවාර්යෙන් සිදු කරන්නට කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දකින්නට ලැබෙනවා මේ නොවැම්බර් 3-4 රටම කළුවරේ තියෙනවා කියලා දැන් ඉඳන් ජරමරේ පටන් ගනී කියලා වාර්තා කරලා තියෙනවා. මේ විදුලි වෘත්තීය සමිති අනතුරු ඇඟවීම පිළිබඳව LNG බලාගාරය පිළිබඳව ගත්ත තීන්දුව හකුලා නොගත්තොත් Taman වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාම පිළිබඳව අද මවුරටත් මෙලෙස වාර්තා කරනවා. දෙවනිදාට පොහොට්ටුවට 5යි. පොහොට්ටුව කියලා කියන්නේ ඉක්මනින්ම පිපී ආපු පක්ෂයක් මේ රටේ පොදු ජන පෙරමුණ ඉතාම කෙටි කාලයක් තුල සුවිශාල ජන ආකර්ෂණයකට ලක් වෙමින් පළාත් පාලන ඊළඟට ගත්තහම පාර්ලිමේන්තු මැතිවරණ
ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය දක්වා රැගෙනට සමත්කම් දැක්වූ පක්ෂයක් කෙටි කාලිනව නැගියා. ඒ අනුව ගත්තහම එක පැත්තකින් පොදු ජන පෙරමුණ අනිත් පැත්තෙන් විපක්ෂයේ සමගි ජන බලවේගය මේ ආණ්ඩුව කරන්නෙත් විපක්ෂයේ නියෝජනය කරන්නෙත් ඉතාම ලාබාල පක්ෂ දෙකක් මෑත කාලිනව බිහිවෙච්ච. හැබැයි ඒ දෙක වටා තමයි බහුතරයක් පෙළ ගැසී තිබෙන්නේ. ඊට පස්සේ ඒ අතරේ අපට එම පුවත්පතෙම දකින්න පුළුවන් බූස්ටරේ දෙන දවස කියලා තුන්වැනි මාත්‍රාවක් ඉදිරිපෙළ රාජකාරී නියුතු අයට ලබා දීම සිදුවන ආකාරය පිළිබඳව සුදර්ශනී ප්‍රනාන්දුපුලේ රාජ්‍ය අමාත්‍යවරිය උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවකුත් ලංකාවට ආපු කුඩුගොඩ පිළිබඳව ගෙනෙන වාර්තාවකුත් විවිධ මද්‍රව්‍ය වැටලීම් ගණනාවක් පිළිබඳව පහුගිය දිනවල තොරතුරු අනාවරණ වුණා. ආරක්ෂකාංශ දැඩි විමසිල්ලෙන් නුකුසු ඇස් යොදාගෙන ඉන්නා බව පෙනෙන්න තිබෙනවා. මද්‍රව්‍ය පමණක් නෙවෙයි LTTE සංවිධානය ඒ කාලේ සංගවපු යැයි සැක කෙරෙන යම් යම් අවියායුධ පුපුරණ ද්‍රව්‍ය බෝම්බ සොයා ගැනීම පිළිබඳව පවා තොරතුරු පහුගිය දිනවල වාර්තා වුණා. අපි අලිත් මෙතෙක් උපුටා නොගත් වාර්තා කීපයකටත් එමු. වගේම ඇතුල් පිටු වාර්තා කීපයකුත් අප සතුව තියෙනවා. මුල් පිටු වාර්තා අතර අපට දකින්නට පුළුවන් ලංකාදීපයේ ආයතන 100කින් රජයට කෝටි 3000ක බදු පොල්ලක්. ඒ අතර කැසිනෝ කාර්යොත් ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. එවැනි ආයතනවලට කිසියම් හෝ සහනයක් දෙනවාට ජනතාව නම් දැඩි ලෙස විරෝධය පාවි. කෙසේ වෙතත් රජයට ආයතන 100කින් මේ අතර රාජ්‍ය ආයතනක් තියෙන්නට පුළුවන්. මේ බදු පොළු පිළිබඳව දැන් පහුගිය කාලේ ආව තව එකක් මේ මුදල් විශුද්ධිකරණයට යනවා කියලා චෝදනාත් නැගුණා. මෙතෙක් කල නොගෙවපු බදු නොගෙවපු ආදායම උත්පාදනය කරගත්ත හැටි සංගවපු අයට 100%ක වගේ සුළු බද්දක් ගෙවලා ඒවා මේ කළු සල්ලි සුදු කරගන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව දැන් මේ අයත් මෙලෙස ඉන්නේ ඒකටද කියලත් සැක කරන්න පුළුවන්. මේ අතරේ අපිට ඉරිදා ලංකාදීපෙම දකින්න තියෙනවා මැණික් ඉල්ලම් සොයා ලග්ගල වස්කමුව වනසන රාජ්‍ය හොරු පිරිසක් පිළිබඳවත් වාර්තා කළා. රජයට ගත් පසු ශ්‍රී ලංකන් සමාගමේ පාඩුව කෝටි 30200යි තනිකරම සුදු අලියෙක් කෝප් කමිටුව කියයි. ඉන්දියාවෙත් මෙහෙම ප්‍රශ්නයක් ආවනේ ගුවන් සමාගම පිළිබඳව ඒක දුන්න ටාටායකට. හැබැයි දැන් අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? පාඩු ලැබපු ගුවන් සමාගම රජයට අරගෙන කටයුතු කරනකොට රජය විසින් මේ ගුවන් සමාගම නඩත්තු කරමින් ඉන්නවා. මෙතනම තියෙනවා කෝටි 30200යි පාඩුව කියලා. තවදුරටත් ලංකා රජයේ මෙලෙස වියදම් දැරීම සුදුසුද නැද්ද කියන එකත් වඩාත් විමසා බැලිය යුතු කාරණාවක් කියලා අප විශ්වාස කරනවා. ඊට පස්සේ පුළුල් මහජන ව්‍යාපාරයකට ජවිපෙහෙට වැඩ ආරම්භ කිරීම පිළිබඳව දකින්නට පුළුවන්. සෞඛ්‍යවෘත්තීය සමිති 9ක් 15 වෙනිදා වැඩවැරුමකට යාම පිළිබඳවත් අද ලංකාදීපේ අපට දකින්නට පුළුවන්. ජනතා ගැටළු වලට සහන ඉල්ලා ඒ ජාපයෙන් කරන උද්ඝෝෂණ මාලාවක් පිළිබඳවත් අද අපට ලංකාදීප පුවත්පතේ වාර්තා මුණ ගැසෙනවා. අපි ඒ අතර යමු මව්බිම පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා කීපයක් වෙත. එංගලන්තයට ගෙන ගිය පාහියංගල ඇටසැකිල්ල වසර 9කට පසු ජර්මනියෙන් මතුනේ කොහොමද? මේ යුරෝපාකරයට එහෙම වෙනත් බටහිර රටවලට එහෙම අපේ සම්පත් අපේ රටෙන් සොයාගත්තු අතීතයේ කියවෙන මේ පුරාතනයට අයිති වෙන ප්‍රාග් ඓතිහාසිකයෝගේට ඇතැම් මේ අයිති වෙන ඒවා රැගෙන යාම පිළිබඳව අධිරාජ්‍යවාදීන් විසින් ඒ කාලවල විවිධ ආක්‍රමණ වලින් රට අත්පත් කරගත්තට පස්සේ යටත් විජිත කාලේ බොහෝ දේ අපේ රටේ ධන නිදාන රැගෙන ගොස් තිබෙන බව කියවෙනවා. ඉතින් ඒ අතර තියෙන එකක් තමයි මේ ඉතිහාසය පිළිබඳව අපේ රටින් සොයාගත්තු සාධක වලට අයත්වන මේ පාහියංගල ලෙනින් හමුවෙච්ච ඇටසැකිල්ල. එය අතිශය වැදගත් වන එකක් සාධකයක්. අතීත මානවයා ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳව අපට කියන්නට පුළුවන්කම තිබෙන. අපි ඒ ගැන ඇතුල් පිටු වාර්තාවත් අද දකිනවා මව්බිම 4 වෙනි පිටුවේ. කේම්බ්‍රිජ් සරසවි ගිය පාහියංගල ඇටසැකිල්ල ජර්මන් එම්බසියෙන් මතුනේ කොහොමද? බුලත් සිංහල පාහියන් ලෙනින් වසර 12000ක් පැරණි ඇටසැකිල්ලක් මතුවේ කියමින් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. ලක්දිව ප්‍රාග්මානවරු මේ මහාර්ඝ සාක්ෂිත් හොරුන්ට බිලිවිලාද කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඊට පස්සේ අපිට ඒ පිළිබඳව දකින්න පුළුවන් පාහියන්ගලින් මේ හමුුනේ 2012 දී වසර 12000ක් පැරණි කාන්තා ඇටසැකිල්ලක් කියලායි කියන්නේ. පරීක්ෂණ වලට කියලා බ්‍රිතාන්‍යයට ගෙනිච්ච අවුරුදු 9ක් ඒකට වෙච්ච දෙයක් නෑ. අපිටත් මේ පිළිබඳව හැදෑරීම් කරන්න පරීක්ෂණ කරලා නිරීක්ෂණය කරලා මේ පිළිබඳව කාලවකවානු නිගමනයකට එන්න
ප්‍රමාණවත් තාක්ෂණය නොමැතිකම දැනුම ඇතැම් වෙලාවට ප්‍රමාණවත් පරිදි නොමැතිවීම තමයි මේ සියල්ලට බලපාලා තියෙන්නේ. දැනුම පැත්තෙන් ගත්තොත් නම් අපේ රටේ හොඳ විද්‍යාඥයින් ඉන්නවා මේ පිළිබඳව. දැන් මේ ඡායාරූපයේම දකින්න පුළුවන් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙන්රත් දිසානායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය ඔෂාන් වෙතගේ මේ ආදීන්ගේ ඡායාරූප පළ කරලා තියෙනවා. අප අතරින් පහුගියදා සමගතු ශිරාන් දරණියගලයන් වැනි විද්වතුන් අපට මතකයට නැගෙනවා. කොහොම වෙතත් තාක්ෂණයේ විශේෂයෙන් අඩුපාඩුකම් තිබීමත් එක්ක දැන් මේක මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ඇටසැකිල්ලට පමණක් නෙවෙයි විවිධ කැණීම් කටයුතු වලට දැන් ඔය මන්නාරම් ද්‍රෝණියේ තිබෙනවායි කියන ඛනිජ නිධිය තෙල් නිධිය පිළිබඳවත් කැණීම් කටයුතු කරන්න අපට ප්‍රමාණවත් තාක්ෂණයේ නොමැතිකම නිසා තමයි අපට වෙනත් රටවලට අතවඩන්න සිද්ධ වෙලා තියෙන්නේ. අන්තිමට ඒ රටවලට අතමල්ල අතපිහද ගන්න වේද කියලත් ඇතැම් අය ප්‍රශ්න කරනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ අපට කියවන්නට වෙලා තියෙන්නේ. ජර්මන් එම්බැසියෙන් කේම්බ්‍රිජ් සරසවියට ආපු පාහියන්ගල ඇටසැකිල්ල මතුවීම පිළිබඳව. අපි එමු තවත් ඇතුල්පිටු වාර්තාවකට. ඒ අතරේ මව්බිම පුවත්පතෙන්මයි මේ උපුට ගන්න. බෙදුම්බාදී රකුසන් යලි නැගිටින්නේ මෙහෙමයි කියලා දිව්‍යාගහය අස්සසි ස්වාමින් වහන්සේ, ත්‍රිකුණාමල ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ, වගේම මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ මේ ආදී මහා සංඝයා වහන්සේලාගේ අදහස් දැක්වීම ඇතුළත් පිටුවක් අපිට මුණ ගැහෙනවා. මව්බිමෙන් ලංකාදීපේ තියෙනවා අමුතු බලතල ලැබීමක් නෑ. විශේෂ පිළිගැනීමක් මහ බැංකුව අධිපතිට ලැබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා චමින්ද මුණසිංහ එක්ක කරපු සාකච්ඡාවකින් උපුටාගත්තු ලිපියක් අද ලංකාදීපේ පළ කරලා තියෙනවා 12 වෙනි පිටුවේ. මොකද පහුගියදා කියවුණා එතුමාට අතිවිශේෂ බලතල ලැබිලා තියෙනවා. ඒ අනුව ලංකාවේ දුරාවලියේ 5 වෙනි තැනට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, ඊළඟට අගවිනිසුරුවරයාගෙන් පස්සේ ඊළඟට ඉන්න කැබිනට් ඇමතිවරු, ෆීල්ඩ් මාර්ෂල්වරයා මේ ආදීන් අතරට එතුමාත් එකතු වෙනවා කියලා තමයි කියන්නේ. කොහොමුණත් ඒට ප්‍රතිචාරයක් විදිහට මේ පත්තර පිටුව එහෙම නැත්නම් මේ සටහන අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඊට පස්සේ තවත් ඇතුල් පිටු වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා දිවයින පුවත්පතේ. දිවයින 17 වෙනි පිටුවෙන් අපි උපුට ගන්නේ පාස්කු ප්‍රහාරය කළේ ISISමයි කියලා රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යූරි කොකෝච් උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. රුසියානු රහස් වාර්තාවකින් මේ කරුණු එළිදරව් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රුසියානු ආරක්ෂක කවුන්සිලේ නියෝජ්‍ය ලේකම් යූරි කොකෝච් පාස්කු ප්‍රහාරය මෙහෙවන ලද්දේ IS සංවිධානයේ ශ්‍රී ලංකා කණ්ඩායම බව හෙළි කර ඇත. සිරියාවට ගිය එම කණ්ඩායම IS රස්නයන් සමග එක්ව සටන් වැදී ආපසු මෙරටට පැමිණ ඇතැයි හෙතෙම අනාවරණ කර තිබේ. එහෙත් යහපාලන රජය හෝ වත්මන් රජයද රුසියානු ආරක්ෂක කවුන්සිලේ සහාය ලබාගෙන පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් සෙවීමට උනන්දුවක් නොගත්තේ මන්ද කියන ප්‍රශ්නයත් මෙතන අහනවා. සිරියාවේ ක්‍රියාත්මක වුණු රුසියානු බුද්ධි සේවා නිලධාරීහු ISIS රස්සවාදීන් සහ ශ්‍රී ලංකාව ඇතුළු විදේශ රටවලින් පැමිණි ඉස්ලාමීය අන්තවාදීන් ගැන මැනවින් දනී. එහෙත් මේ ප්‍රහාරය හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙත යොමු කිරීමට රාජ්‍ය නොවන සංවිධාන සහ මඩ වෙබ් අඩවි කටයුතු කර තිබේ. සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිරීමට සමහර කණ්ඩායම් උත්සාහ ගන්නා බව අප හෙළි කළේ මීට සති 3කට උඩදීය කියලා තමයි මේ වාර්තාව පුරා කියවෙන්නේ. කීර්ති වර්ණකුල සූරියගේ සටහනක් අපි මේ උපුටා දැක්වේ ඔබට. කොමුණත් දැන් මේකත් ටිකක් කතා බහට ලක් වෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. සිරිල් ගාමිණී පියතුමාට CID හමුවේ ප්‍රකාශයක් ලබා දෙන්න කියලා තියෙනවා. උන්වහන්සේ නැවත දිනයක් ඉල්ලලා තිබෙනවා. ඉදිරි දිනයකදී පැවෙන්න බව සම්වල තිබෙනවා. කොහොම වුණත් මේ සුරේෂ් සලේ මහතා හිතම කීර්තිමත් නිලධාරියෙක් විදිහට සැලකෙන්නේ. නමුත් ඔහුට දැන් යම් ආකාරයකින් ඇඟිලි දිගු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා. මේ ප්‍රහාරය පිළිබඳ විවිධ මත කතා අපට මුණ ගැසෙනවා. මේ ප්‍රහාරය පිළිබඳව කෙසේවත් මේ සටහන විශේෂයෙන්ම උපුටා දක්වමින් එහි වගකීම IS වරුන්ට බහර කරන්නට කටයුතු කර ඇති බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා. මේ ආදී වාර්තා තවත් අපට මුණ ගැසෙනවා. ඒ අතරේ අරුණ පුවත්පතේ තියෙනවා රජසැප එපා පෙම් සැප හොඳා කියලා ජපාන රාජකුමරියගේ ඡායාරූපයක් සහිතවද වාර්තා කරලා තියෙනවා. ඇතුල් පිටුවකත් මා දැක්කා පිළිබඳව සටහන් වෙලා තියෙනවා. ඒ මව්බිම පුවත්පතේ දෙවෙනි පිටුවේ ඇය තමන්ට ලැබුණු රජසැප අතහැරලා දාලා
පෙම්සැප තකා පැමිණි ගමන පිළිබඳව මීට පෙර හැරි කුමරු වැනි අය පිළිබඳව බ්‍රිතාන්‍ය රජ පවුලේ මේ ආදී සටහන් අපට මුණ ගැසුණා. ඒකම මේ සත්‍යාගාරුනේ දෙමටගොඩ රුවන්ගේ වාහන 6ක් රන් කිලෝ 2ක් රාජසන්ත කිරීම පිළිබඳව වාර්තාන දැන් කියවෙනවා. ඔහු පිටුපස්සේ ඉන්න දේශපාලනඥයෝගේ රැකවරණ ලැබීම් පිළිබඳවත් යම් කතා අපට අසන්න දකින්න ලැබෙනවා. ඊළඟට මේ සත්‍යාගාරුණ මතු කරන අනිකුත් කාරණා අතරේ පොඩි කඩේකින් කෑවේ ධම්මික බංකොලොත් වෙලාද ඔය සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස සැරිසරු ඡායාරූප පිළිබඳව සටහනක් කියලා කියන්නට පුළුවන්කම තිබෙනවා. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා සාමාන්‍ය හෝටලයක කඩේක ගිහිල්ලා කනවා දකින්න ලැබිලා ඒ ඡායාරූපය පිළිබඳව විවිධ විග්‍රහයන් දකින්න ලැබුණා. මේ දේශපාලනික ගමනක ආරම්භයේද විවිධ ආකාරයෙන් ඒ පිළිබඳ වාර්තාකථනයන් දකින්නට ලැබුණා. බංකොලොත් වෙලාද කියලා තමයි සත්‍යාගාරුණ අහන්නේ. ඔහු පිළිබඳව කොමුණත් අපි ඒ වාර්තාවත් එක්ක සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද නැවත සිහිපත් කරන්නට ඕනේ අපවත් වී බදාලා අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දවස ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා. ඒ වගේම විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ නගරය තුල ක්‍රියාත්මක බවත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව අද ඉරිදා දවස නිසා තද බදේ තරම් නොපවතීවි. කෙසේ වුවත් ඒ පිළිබඳවත් අපි දැනුම්පත් කිරීම යුතුකමක් වගකීමක් කොට සැලකනවා. උන්වහන්සේට අලි අලිත් තමා මහ නිර්වාණ සුවය මත් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නේ අලිත් හෙට උදේ අලුත් මාසෙක අලුත් දවසක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.